We continue to meet through the internet because of the new rules of the government in relation to the coronavirus. දවසෙත් අපි තීරණය කර තිබෙනවා මේ වෛරසය මේ විස බීජය නිසා අද ලෝකෙට පැමිණලා තිබෙන අද දවසෙත් අන්තර්ජාලය තුලින් ඔබට කතා කරන්න. We cannot meet in the church building for a service. අද දවසේ අපිට මේ සභාව තුලට ඇවිල්ලා එකට එකමුතු වෙලා අද දවසේ අපිට අපේ පූජාවේ නම් ඒ සභාව තබන්න බෑ. So we have to use the internet and we can connect together through the internet. ඒ නිසා අද දවසේ අපි ආයෙ පාවිච්චි කරනවා අන්තර්ජාලය තුලින් අපි එකිනෙකාව මුණ ගැහෙන්න යනවා. We thank God for technology. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා තාක්ෂණය නිසා. In a few days we are going to have Christmas. තව ටික කාලයකින් අපිට ක්‍රිස්මස් එක එන නත්තල තිබෙන්න යනවා. Usually we decorate the church. අපි ගොඩාක් වෙලාවට අපේ සභාවල් අපි සරසනවා අපේ සභාව සරසනවා. And we celebrate it together. ඒ වගේම අපි එකට එකමුතු වෙලා අපි නත්තල සමරනවා. This time it will be different. නමුත් මේ අවුරුද්දේ එක වෙනස් ආකාරයකට කෙරෙන්න යනවා. But we must remember that Jesus came to this earth for our salvation and for the salvation of those that we love. මතක තබා ගන්න. නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ මේ ලෝකෙට ආවේ උන්වහන්සේගේ ඒ නාමයේ කරුණු කොටගෙන ගැලවීම ලබා දෙන්න. උන්වහන්සේ ආවේ උන්වහන්සේ විශ්වාස කරන අයට ගැලවීම ලබා දෙන්නයි. So we must celebrate Christmas with our heart rejoicing and giving thanks to the Lord. නිසා අපි නත්තල සැමරිය යුත්තේ අපේ හදවත තුල ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය කරුණු කොටගෙන දෙවියන් වහන්සේට අපි අපේ හදවත් තුලින් මහිමේ දී යුතුයි. We are going to start by worshiping the Lord and we are going to use an older video for worshiping the Lord. ඒ වගේම අපි පටන් ගන්න යනවා අද දවසේ ඒ උන්වහන්සේට নমස්කාර කරමි. ඒ වගේම පරණ নমස්කාර පටි අරගෙන ඒව තුලින් අපි নমස්කාර කරන්න යනවා. So wherever we are, let us worship the Lord together. අද දවසේ අපි මොන ස්ථානයක ඉඳන් අපි හිටියත් මොන ස්ථානයක සිටියත් ඒ ස්ථානයේ සිට අපි උන්වහන්සේට নমස්කාර කරමින් දවස පටන් ගමු. And then I'm going to share a message in relation to the birth of our Lord Jesus Christ. ඊට පස්ව දේවගැතුතුමා පටන් ගන්න යනවා ජේසුස් වහන්සේගේ එන නත්තල ගැන පණිවිඩය දෙන්න උන්වහන්සේගේ ඉපදීම ගැන. And it's a message that I shared also last year. ඒ පණිවිඩය දේවගැතුතුමා ගිය අවුරුද්දේ බෙදාගත්ත ඒ පණිවිඩය දෙන්න යනවා. Because I believe it's important to understand it. දේවගැතුතුමා විශ්වාස කරනවා ඒක ඉතා වැදගත් ඒ දේශනාව අපි නැවත තේරුම් ගන්න එක පණිවිඩය. Thank you, Lord. Lead us in this service that we'll have through the internet. ස්තුති ස්වාමිනී වහන්සේට ස්තුති මේ කාලය ඔබ අපට දෙන නිසා අන්තර්ජාලය තුලින්. And speak to us. ස්වාමීන් වහන්සේ මේ වචනය තුලින් අපට කතා කර මැනව. We thank you that you are near us wherever we are. අපි දන්නවා ස්වාමීන් වහන්සේ අපි මොන ස්ථානයක සිටියත් ඔබ අප සමග එකට සිටින නිසා. And thank you that in this meeting you are here next to each one of us. ස්වාමීන් වහන්සේ අපි මේ සහභාගී වෙන මේ මොහොතේදී මේ নমස්කාරය තුල මේ කාලය තුල ඔබ අප සමග සිටින නිසා වහන්සේට ස්තුතිවන්ත වෙනවා. We want to worship you. අපිට අවශ්‍යයි ඔබව নমස්කාර කරන්න. We want to learn from you. අපිට අවශ්‍යයි ඔබගෙන් ඉගෙන ගන්න. Speak to us, Lord. ස්වාමීන් වහන්සේ අපට කතා කර මැනව. And Lord, we commit our lives into your hands again. ස්වාමීන් වහන්සේ අපේ ජීවිත නැවත ඔබට බාර කරනවා ස්වාමිනේ. This is the best Christmas gift that we can give you. ස්වාමීන් වහන්සේ මේ නත්තල තමා අප විසින් ඔබට දී යුතු එකම දේ තමා ඔබට ප්‍රශංසා කරන එක. Help us to recommit again ourselves to you, all our hearts. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න මේ නත්තල තුලින් ස්වාමීන් වහන්සේ නැවත අපේ ජීවිත ඔබ තුල අලුත් කරගන්න. ඒ වගේම නැවත ඔබ වහන්සේට කැප වෙන්න ස්වාමීන් වහන්සේ. This is your desire for each one of us. ඒක තමයි ඔබගේ එකම කැමැත්ත අපි එකිනෙකා කරේ තිබෙන. So help us to decide to make this step, to take this step and commit all our life into your hands. එනිසා ස්වාමීන් අපට උපකාර කරමනව ස්වාමීන් වහන්සේ දවසේ
නැවත නැවත අපේ ජීවිත සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේගේ හස්තයට බාර වෙන්න ඔබට කැප කරන්න අපේ ජීවිත. Thank you for becoming man in the person of Jesus Christ. ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ මේ මිහි පිටට ජේසුස් වහන්සේ තුලින් පැමිණෙන නිසා ජේසුස් වහන්සේ පැමිණෙන නිසා ස්තුතිවන්ත වෙනවා. We rejoice and we have a thankful heart. අපි ඔබට ප්‍රීතිමත් හදවතකින් ඔබට ස්තුතිවන්ත වෙනවා. And we pray in the name of Jesus. අපි යාඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. 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 Also, if you have urgent prayer needs, ඒ වගේම අපිට තිබෙනවා විශේෂ යාඥාවල් ඉල්ලීම් please send them through SMS or put them at the Facebook so we can all pray for your needs. ඒ නිසා අපිට යම්කිසි යාඥාවක් අවශ්‍ය නම් ඔබ ඔබගේ Facebook වලින් ඒ වගේම මැසේජ් යවමින් දුරකථන වලින් ඒ වගේම අපිට දාන්නට යාඥා කරන්න යනවා අපි. We are living in difficult times. අද දවසේ අපි ගොඩාක් අමාරු කාලයක ජීවත් වෙනවා. We must keep praying for the end of this coronavirus pandemic. ඒක නිසා අපි යාඥා කරමින් සිටිනවා යාඥා කළ යුතුයි මේ වෛරසය ලෝකෙන් ඉවත් කරන්න ඒක අවසානයේ පැමිණෙන්න කියලා ඒ වෛරසයේ විස බීජේ. We must pray for protection from the Lord for us and our families. ඒ වගේම අපි යාඥා කළ යුතුයි අපේ පවුල් ආරක්ෂා කරන්නත් අපිවත් ආරක්ෂා කරන්නත් ස්වාමීන් වහන්සේගේ බලය ඉල්ලලා යාඥා කළ යුතුයි.
समवेव स्वामिने युगेनामेव स्तुतिमेव शिवमानदविद्यारणे Pasasam Devi Dunama Pasasam Devi Dunama Pasasam Devi Dunama Dukatare Dukatare
We'll have Christmas very soon, අපිට ඉක්මනින් නැත්තල පැමිණෙන්න යනවා. and it is the day that we celebrate the birth of our Lord Jesus Christ. ඒ දවස් අපි සමරන්න යන අපේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනේ උපත. But I want to tell you it's a day that we must remember that we have victory. මතක තබා ගත යුතු ඒ දවසේ උන්වහන්සේ ඉපදුණු දවසේ අපට ජය තිබෙන්න යනවා. ජය පැමුණා. Amen. And I will explain why, but let us read the Christmas story first. ඒ වගේම අපිට ඒක පැහැදිලි කරන්න යනවා. අපි ඉස්සෙල්ලා බලමු මොකද මේ නත්තල කියන එකේ කතාව කියලා. Let's go to the Gospel of Matthew chapter 1. අපි බලමු සුද්ධ මත්තේයු පළවෙනි පරිච්ඡේදයේ verses 18 to 25. අපි බලන්න යනවා සුද්ධ මත්තේයු 1:18 සිට 25 දක්වා. Matthew 1:18 to 25. This is how the birth of Jesus Christ came about. His mother Mary was pledged to be married to Joseph, but before they came together, she was found to be with child through the Holy Spirit. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපස්තිය මෙසේ වී උන්වහන්සේගේ මව් මරියා යෝසෙෆ්ට විවාහබස් දී සිටියේදී ඔවුන් එක්වෙන්ට පළමුවෙන් සුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන ගර්භණී වූ බව දැනගන්නා ලද්දේ. Verse 19. Because Joseph, her husband, was a righteous man and did not want to expose her to public disgrace, he had in mind to divorce her quietly. 19 වෙනි පදයේ ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයා වූ යෝසෙෆ් නින්දාවට පමුණුවන්ට නොකැමැතිව රහසින් අත්හරින්න සිටුවේය. 20. But after he had considered this, an angel of the Lord appeared to him in a dream and said, Joseph, son of David, do not be afraid to take Mary home as your wife, because what is conceived in her is from the Holy Spirit. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී බලව ස්වාමීන් වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙෆ් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවෙන්න මක්නිසාද ඇතුළ පිරිසිදු වුණා වූ යමක් ඇද්ද ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙනය. 21. She will give birth to a son, and you are to give him the name Jesus, because he will save his people from their sins. විසියක පුත්‍රයෙකු බිහි කරන්නේ උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. මක්නිසාද තමන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයි කීවේය. 22 and 23. All this took place to fulfill what the Lord had said through the prophet. The virgin will be with child and will give birth to a son, and they will call him Emmanuel, which means God with us. 22 මේ සියල්ල සිදුවේ බලව කන්‍යාව ගර්භණීයක පුත්‍රයෙකු බිහි කරන්නේ උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත කියාය. ස්වාමීන් වහන්සේ අනාගත වාස්තුලා කීම සම්පූර්ණ වන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගයයි. 24. When Joseph woke up, he did what the angel of the Lord had commanded him and took Mary home as his wife. 24 එවිට යෝසෙෆ් නින්දෙන් පිපිද ස්වාමීන් වහන්සේගේ දූතයාට අනකල ලෙස කරනුවේ තමාගේ භාර්යාව පාවා ගත්තේය. Verse 25. But he had no union with her until she gave birth to a son, and he gave him the name Jesus. 25 නමුත් පුත්‍රයෙකු බිහි කරන තුරු ඔහු නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමයෙන් තැබීය. Amen. Amen. So the child that was born has a name, and the name is Jesus. දරුවේ බිහි වුණා. ඒ දරුවට නාමයක් තබලා තිබෙනවා යේසුස් කියන නාමය තැබුවා. Which means the Lord saves. ඒකේ තේරුම තමයි යේසුස් වහන්සේ කියන යේසුස් කියන අර්ථය නාමය තමයි මේ මිනිස්යන්ව ගලවනවා ගැලවීම කියන එක. Jesus came to save us from our sins. යේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ මිනිස්යව පාපයෙන් ගලවන්න. And he has another name
ඒ වගේම එතන තව නමක් සඳහන් වෙනවා. Emmanuel, එම්මානුවෙල් කියන නාමය. which means God is with us. ඒකේ තේරුම තමයි නාමයේ අර්ථය තමයි දෙවියන් වහන්සේ අප සමග සිටිනවා කියන. Yes, God is with us from that day until today, and He's going to be with us until the end. ඒකේ සත්‍යය තමයි අද දවසේ ස්වාමීන් වහන්සේ අප සමග සිටිනවා. අද දවසේ සදාකාලෙම උන්වහන්සේ අප සමග සිටින්න යනවා. Amen. Amen. In Matthew 1:23, we read just now, අපි කියුවා ඒ මතෙව් 1:23 වෙනි පදය. it's a prophecy by prophet Isaiah. ඒ අනාගත වාක්‍ය ලියවිලා තිබෙන්නේ අනාගත වාතෘ යෙසායා කරුණු කොටගෙන. And it was given 700 years before Christ was born. යේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 700කට පෙර ඒ අනාගත වාක්‍ය ඔහු තුලින් දෙවියන් වහන්සේ කතා කරලා තිබෙනවා. Let us read this prophecy, Matthew 1:23. අපි බලමු සුද්ධ මතෙව් 1:23. The virgin will be with child and will give birth to a son, and they will call him Emmanuel, which means God with us. 22 මතෙව් 1:22 මේ සියල්ල සිදුවේ බලව කන්‍යාවක් ගර්භණීව පුත්‍රයෙකු බිහි කරන්නීය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. Reading this prophecy, I thought, let me check in the Word of God more prophecies about Jesus in the Old Testament. මේ වචනේ කියවෙන විදිහට දේව ගැතුමා එක මෙනෙහි කරලා බැලුවා. අපි බලමු මේ අනාගත වාක්‍ය ගැන මොනවාද තවත් ලියවිලා තියෙන්නේ වැඩියෙන් ඒ ගැඹුරට ගිහින් බලන ලෙස. And checking, I found that in every book of the Old Testament, ඒ අනාගත වාක්‍ය දෙස බලන විට පාරණ කිවිසුමේ හැම පොතකම there are prophecies or pictures of Jesus. ඒ හැම පොතකම සඳහන් වෙලා තිබෙන අනාගත වාක්‍යයෙන් ඒ වගේම දර්ශනයක් හැටියට පින්තූරයක් හැටියට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. Then I thought, oh, it's too much work to take all the prophecies. Let me find which was the first prophecy about Jesus coming on this earth. දේවගැතුමාව මෙනෙහි කර ඒවා හොයලා බලන විට ගොඩාක් හැම පොතකම ලියවිලා තිබ්බා. ඒ හැමදේම අරගෙන කතා කරන්න වෙලා නැති නිසා දේවගැතුමා එක පොතක එක කොටසක් පමණක් ඔහු සූදානම් කරගත්තා අපිට ප්‍රකාශ කරන්න. And listen to this. ඔබ සවන් දෙන්න මේ දෙයට. From the time that man has fallen to sin, ඒ පළවෙනි දවසේම මිනිසයා පාපයට වැටුණු දවසේම God had in mind a way to save us. දෙවියන් වහන්සේගේ මනස තුල උන්වහන්සේගේ ප්‍රඥාව තුල උන්වහන්සේගේ සලස්මත් තිබ්බ මිනිසයාව ගලවන්නේ කොයි ආකාරයෙන්ද කියලා. Do you know where is the fall of man at the beginning? ඔබට මතකද මිනිසයා කොයි ස්ථානයේද පාපයට වැටුනේ කියලා? It's in the book of Genesis chapter 3. ඔබට දකින්න පුළුවන් මිනිසයා පාපයට වැටුණු තැන උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය අපිට බලන්න පුළුවන්. After man fell into sin, then there was a need for salvation. ඒ මිනිසයා පාපයට වැටුණාට පස්සේ මිනිසයාට අවශ්‍ය වෙලා තිබ්බා ඒ පාපයෙන් ගැලවීම ලබා ගන්න ක්‍රමයක්. So in chapter 3 of Genesis, I found the first prophecy about the coming of Jesus. ඒ දේවගතුමා බලන විට උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ උට දකින්න පුළුවන් වුණා, දැනගන්න පුළුවන් වුණා ඒ මිනිසයාව ගැලවෙන ආකාරයට අනාගත වාක්‍යයෙන් කොහොමද සඳහන් කර තිබෙන්නේ කියලා. God loves us so much that when we fell into sin, He wanted to find a way to bring us back to Him. දෙවියන් වහන්සේ මනුස්සයාට ගොඩාක් ප්‍රේම කරනවා, ආදරය කරනවා. ඒ පාපයට වැටුණු ඒ මොහොතේ පටන් උන්වහන්සේගේ ප්‍රඥාවෙන් උන්වහන්සේ මනුස්සයව ගලවන්න ක්‍රමයක් සොයමින් සිටියා. If we look in Genesis chapter 3, අපි බලන විට උප්පත්ති 3 වෙනි පරිච්ඡේදය as soon as the man and the woman, Adam and Eva, sinned, ඔවුන්ගේ පාපයට වැටුණා. ආදාම් සහ ඒව ඒ දෙදෙනා පාපයට වැටුණා. look at what it happens in verse 9. Genesis chapter 3 verse 9. අපි බලමු උප්පත්තියේ 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ කියලා. It says, but the Lord God called to the man, where are you? ඒ ස්වාමීන් දෙවියන් වහන්සේ මනුස්සයාට හඬගස්සමින් නුඹ කොහෙදයි ඔහුට කීසේක. As soon as they sinned, God came looking for them. ඔවුන් පාපයට වැටුණු මොහොතේම දෙවියන් වහන්සේ ඔවුන්ව සොයාගෙන ඇවිත් ඔවුන්ව සොයන්න පටන් ගත්තා. ඔයමින් සිටියා. And He was asking, where are you? දෙවියන් වහන්සේ අසමින් සිටියා ඔබ කොහෙද සිටින්නේ කියලා. It's like the father of the prodigal son looking for his son. හරියට ඒ අකීකරු පුත්‍රයා මේ පියා සොයනවා වගේ සොයමින් සිටියා. But after the sin, man could not save his
self anymore. ඒ දේ කරාට පස්සේ මිනිස්යාට ඔහු විසින්ම ඔහුට සොයා ගන්න බැරුව ගියා. ඔහුට මොකද උනේ කියලා. Man became sinful. ඒ මිනිස්යා පාපේ තුලට ඇතුළුනා, පාපයෙන් පිරුණා. And God provided the way for salvation, and Jesus was born on that first Christmas night. දෙවියන් වහන්සේ මිනිස්යාගේ ගැලවීම පිණිස මේ ලෝකයට ක්‍රමයක් හොයාගත්තා. ඒ ක්‍රමය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ නත්තල අපි සමරනවා ඒ දේ කරුණු කොටගෙන මේ ලෝකෙට ඉපදුනා. He came to save us. ඒ ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ අපිව ගලවන්නයි. And the plan of God is shown in chapter 3 of Genesis in the Garden of Eden. දෙවියන් වහන්සේ ඒ උප්පත්ති පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ අපිට බලන්න පුළුවන් මේ මිනිස්යාගේ ගැලවීම සම්බන්ධව දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය. After the man and the woman sinned, then God proclaimed curses on them. පාපයට වැටුණාට පසුව ඒ පිරිමියාත් ඒ කාන්තාවත් ඒ පාපයට වැටුණාට පස්සේ දෙවියන් වහන්සේගේ ශාපයක් ඒ මිනිස්යන් තුලට ආව පාපයේ කරුණු කොටගෙන He spoke first to the man and then the woman. ඉස්ලාම් දෙවියන් වහන්සේ කතා කරා ඒ පිරිමියාටත් ඒ වගේම කාන්තාවටත්. And then he spoke to the serpent. ඒ වගේම ඊට පස්සේ සර්පයාට එන සර්පයාටත් උන්වහන්සේ හඬ ගැසුවේ ස්ථානෙට. Because the serpent deceived Adam and Eva to sin. මක්නිසාද ඒ සර්පයා කරුණු කොටගෙන සාතාන් ඒ මිනිස්යාව පරිසාවට ඇදලා දාන්න පාපයට ඇදලා දැමුවා. And this is what God said to the serpent. Genesis 3:15. අපිට බලන්න පුළුවන් මේ දේ තමයි දෙවියන් වහන්සේ සර්පයාට කියන වචනය අපිට බලන්න පුළුවන් උප්පත්ති 3:15. Genesis 3:15. And I will put enmity between you and the woman, and between your offspring or your seed and hers. He will crush your head, and you will strike his heel. මම තාසා ස්ත්‍රී අතරේද තාගේ වංශය සාගේ වංශය අතරේද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේයයි කීසේක. ආමේන්. And here is the first prophecy about the coming of Jesus. මේ ස්ථානයේ පළවෙනි අනාගත වාක්‍ය ලෙස සඳහන් වෙනවා ජේසුස් වහන්සේගේ ඉපදීම ගැන. And we are going to carefully examine this prophecy and understand it. අපි මේ දේ මෙනෙහි කරමින් අපි හිමීට බලන්න යනවා මේකේ කොහොමද මේකේ තේරුම් ගන්න කියලා. First we must understand God is speaking to the serpent. අපිට ඉස්සෙල්ලාම තේරුම් ගත යුතුයි මේ ස්ථානයේ දෙවියන් වහන්සේ සර්පයාට කතා කරනවා. But this serpent was not an animal. ඒ වුණාට මේ සර්පයා හරියට සතෙක් වගේ නෙමෙයි මේ ස්ථානයේ සිටින්නේ මේකේ ඒ ස්ථානයේ ප්‍රකාශ වෙන්නේ. But he was a person called Satan or the devil. ඒ ස්ථානයේ සඳහන් කරනවා සර්පයා කියලා සඳහන් කරලා තිබෙන්නේ දෙවියන් වහන්සේ කතා කරන යක්ෂයාට නම් සාතන්ට. So keep all your fingers in the Bible in this verse because I will come and go, and let's jump quickly to Revelation 12:9. අපි ඕගොල්ලෝ උප්පත්ති පොතේ තුන්වෙනි පරිච්ඡේදයට තබා ගන්න. ඊට පස්සේ අපි දැන් බලන්න යනවා එලිදරව් පොතට යන්න යනවා. එලිදරව් Revelation 12:9. 12වෙනි පරිච්ඡේදයේ 9වෙනි පදයට. The great dragon was hurled down, that ancient serpent called the devil or Satan, who leads the whole world astray. He was hurled to the earth and his angels with him. එලිදරව් 12:9 මුළු ලෝකය රවටන්නා වන යක්ෂයාය සාතන්‍යයි කියන ලද මහා සර්පයා නැමැති පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය. So here is clear who was that serpent. මේ ස්ථානයේ සර්පයා කවුද කියලා පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. That old serpent, it says that in the book of Revelation, is Satan or the devil. මේ ස්ථානයේ පවසන්නේ නැහැ සර්පයා කියලා සඳහන් කරලා තියෙන්නේ සාතන් එහෙම නැත්නම් යක්ෂයා කියලා. Okay, God is speaking to Satan, although it says the serpent there. ඒ ස්ථානයේ එතන සඳහන් කරලා තිබෙන සර්පයාට කතා කරන්න කියලා උප්පත්ති පොතේ එතන පැහැදිලිවම පෙන්නනවා සාතන් යක්ෂයාට තමයි දෙවියන් වහන්සේ කතා කරන්න කියලා. And he said he is going to put enmity between the serpent and the woman.
ඒ ස්ථානයේ එතන පවසනවා එතන සර්පයාටත් ස්ත්‍රියටත් විරුද්ධව තබන්න යනවා කියලා විරුද්ධතාවයක් තබන්න යනවා කියලා. And this enmity, this fighting will not stay only between the serpent and the woman, but it will go to their descendants. මේ යුද්ධය මේ ෆයිට් එක මෙතන සිද්ධ වෙන්න යන්නේ සර්පයත් ස්ත්‍රියක් අතර නෙමෙයි ඒක සදාකාලයෙන් මේක සිද්ධ වෙන්න යනවා වංශයක් අනුව දිගටම යන්න යනවා ඒක. And God speaks about a specific one child or seed of the woman, as it is in the original language, that will crush the head of the serpent, Satan, and Satan will strike his heel. එතන පවසනවා ස්ත්‍රියක් දරුවෙකු බිහි කරනවා වංශයක් එනම් බීජයක් හට ගන්න යනවා ස්ත්‍රියගෙන් ඒ වංශයේ බීජය සර්පයාව පා ගන්න යනවා ඒ විලුඹෙන් ඒ ජාතිය පා ගන්න යනවා කියනවා සර්පයාව විනාශ කරන්න යනවා ඒ විලුඹෙන් පාගලා. Okay, let's go back to our verse, Genesis 3:15. අපි බලමු අපි මූලික පදයට අපි යමු එලිදරව් 3:15ට. God says, I will put enmity. එතන පවසනවා මම සහ ස්ත්‍රිය අතරේ තාගේ වංශය සහ ඇගේ වංශය අතරේද. So I'm going to make you enemies, he said, Satan and the woman. එතන දෙවියන් වහන්සේ පවසනවා මම තා අතරේ විරුද්ධතාවයක් තබන්න යනවා තාගේ වංශය අතරේද ඒ ස්ත්‍රියගෙන් ඉපදෙන වංශය අතරේද කියලා. But this will not stay only to Satan and the woman, but it will go generations down. ඒ වුණාට ස්ථානයේ පවසන ආකාරයට ඒ ස්ත්‍රියත් සර්පයත් අතර නෙමේ ඒ යුද්ධේ තියෙන්නේ යන්නේ ඒක ඒ කියන්නේ ජෙනරේෂන් ඒ කියන්නේ ජාතියෙන් ජාතියට යනවා වංශයෙන් වංශයට ඒක යනවා කියනවා. And you will continue to be enemies. ඒක නිසා ඔබත් මමත් ඒ යුද්ධයට ඒකට විරුද්ධතාවයට සිටින්න යනවා ඔබත් මමත් ඒකට සිටින්න යනවා ඒ යුද්ධයට. Now, I want to stress that in the original language, in Hebrew, it speaks of the seed of the woman. හේබ්‍රෙව් භාෂාවෙන් එතන ලියවිලා තියෙන හේබ්‍රෙව් භාෂාවෙන් පැහැදිලිවම එතන පරිවර්තනය වෙලා තිබෙන්නේ ඒක කියනවා බීජය කියලා. It's important to remember that. In my translation, it says offspring. In some translations, it says children or generations. But remember the word seed. එතන වචනයක අපේ සිංහල භාෂාවෙන් තිබෙනවා අපේ සිංහල බයිබලයේ තිබෙනවා තාගේ වංශය කියලා. ඒකට ඔරිජිනල් භාෂාවෙන් ඒක පැහැදිලිවම තියෙනවා ඒ කියන්නේ බීජය කියලා. And also notice this enmity, these enemies, it will be the seeds, the descendants of Satan, and not the descendants of men, but the descendants of woman. එතන දකින්න පුළුවන් ඒ බීජය තියෙන්නේ වංශ දෙක අතරේ ඒ කියන්නේ සාතාන්ගේ ඒ වගේම ස්ත්‍රියගේ තමයි මේ දෙක පැමිණෙන්න යන මේ බීජ දෙක. Remember that also when I will explain. ඒ දේ මතක තබා ගන්න ඒ දෙවගත්තම අපිට පැහැදිලි කරන්න යනවා. God says this enmity will involve many generations. මේ සතුරුකම ගොඩාක් ජාතියන් වලට යන්න යනවා කියනවා ජාතියන් තුලට යන්න යනවා කියනවා. Who are the seed, the children of Satan? ඒ බීජය තමයි යක්ෂයාගේ දරුවෝ. The demons. ඒ යක්ෂ ආත්ම. The fallen angels. ඒ වගේම අහසින් ඒ ඉහළින් වැටුණු ඒ දුෂ්ට ආත්මික ආත්ම that follow Satan. ඒ සියලුම දෙනා යක්ෂයාව අනුගමනය කරනවා ඒ ස්වර්ගයෙන් වැටුණු දූතයන්. Men and women that follow Satan. ඒ වගේම ස්ත්‍රිය පුරුෂයන් ඒ පාපයට වැටුණා. And in all the Bible we see that Satan and his followers are trying to destroy the human race. අපිට දකින්න පුළුවන් මේ වැටුණු ඒ දූත යක්ෂ ආත්ම සියල්ල ඔහු විනාශ කරන්න ඒ කියන්නේ මිනිසයා විනාශ කරන්න උත්සාහ කරනවා. Through wars, ඒ වගේම යුද්ධ වලින් විනාශ කරන්න, murders, killings. ඒ වගේම මිනිමැරීම් විවිධාකාර සතුරු මිනිමැරීම් වලින් you will see behind the work of Satan and his descendants. මේ සියලුම නපුරු දේවල් මේ ලෝකෙට සිද්ධ වෙලා තියෙන යක්ෂයා පිටිපස්සෙන් ඉඳගෙන මේ සියලුම දේවල් පාලනය කරමින් විනාශ කරනවා. And
the seed of the woman in generations, we understand, are the people that are born later. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් ඒ ස්ත්‍රියගෙන් එන වංශය තමයි ඒ ස්ත්‍රිය කරුණු කොටගෙන වෙන බීජයක් ඒ ජාතියක් ඉපදෙන්න යනවා ඉපදිලා සිටිනවා ඉපදෙන්න යනවා. So there is a war between Satan and men. මේ දෙක කරුණු කොටගෙන යක්ෂයාත් අතරත් මිනිසයා අතරත් යුද්ධයක් තිබෙනවා. But the important thing of this prophecy, ඒ වැදගත්ම දේ තමයි මේ අනාගත වාක්‍යයේ it speaks about specifically one specific seed of that woman. එතන නියම ආර්ථය එකම පැහැදිලිවම එක දෙයක් ගැන එතන පැහැදිලි කරනවා ස්ත්‍රියක් බීජයක් දෙන්න යනවා බීජයක් වපුරන්න යනවා. It speaks about a child, a descendant of this woman. ඒක පැහැදිලිවම මූලිකව තිබෙන්න යන්නේ ස්ත්‍රියක් දරුවෙක්ව බිහි කරන්න යනවා කියලා. Now, when the Bible speaks in genealogies, දේ වචනේ සඳහන් කරන විට ලියවිලා තිබෙන ආකාරයට you know what is a genealogy? The father, the son, the grandson. ඒ කියන්නේ උපාත්‍ය ඒ කියන්නේ පරම්පරාවල් එන විට පරම්පරාවල්. Now, in the Bible, always God is using the name of the man දෙවියන් වහන්සේ ඒ කියන්නේ පරම්පරාවල් සඳහන් කරන විට දෙවියන් වහන්සේ මූලිකවම සඳහන් කරන්නේ පිරිමියෙක්ගේ නම තමයි and not the name of the woman. ඒ කාන්තාවගේ නමක් උන්වහන්සේ පාවිච්චි කරන්නේ නැහැ. And if he's using the name of the woman, he puts it after the name of the man. ඒ ස්ත්‍රියගේ නමක් දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා නම් මනුස්ස පිරිමියාගේ නම පාවිච්චි කරලා ඊට පස්සේ තමයි කාන්තාවගේ නම පාවිච්චි කරන්නේ. Let us see an example. අපි බලමු උදාහරණයක් හැටියට. As I said, remember we'll come back to Genesis 3:15. Let's go to Matthew chapter 1 and verse 2. අපි බයමු සුද්ධ මතේයු 1 Matthew 1 chapter verse 2. මතේයු 1:2 බලමු අපි. I will read it in English as it is in my translation, and then I will tell you what the original language says. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඊට පස්සේ ඔහු පවසන්නේ ඔහුගේ භාෂාවෙන් නියම පරිවර්තනය. Abraham was the father of Isaac, Isaac the father of Jacob, Jacob the father of Judah and his brothers. ආබ්‍රහාම්ට තව ඊසාක් උපන්නේ, ඊසාක්ට තව යාකෝබ් උපන්නේ, යාකෝබ්ට තව යුදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. I don't know how it is in your translation, but in the original language it says Abraham gave birth to Isaac, Isaac gave birth to Jacob, Jacob gave birth to Judah and his brothers. It's same, yes. That is the proper translation. Yeah, here the English translation was not so good. Okay, so you see God is using the man, not the woman. බල අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේ පරම්පරාවල් සඳහන් කරන විට සඳහන් කරලා තියෙන්නේ පිරිමියාගේ නාමය කරුණු කොටගෙනයි. It doesn't say Sarah gave birth to Isaac. දෙවියන් වහන්සේ එතන පාවිච්චි කළා නෑ සාරා ඊසාක්ව ඉපදෙව්වා කියලා. Or Rebecca gave birth to Jacob. රෙබෙක්කා එහෙම නැත්නම් යාකෝබ් ඉපදෙව්වා කියලා. That is the way it is in the Bible. ඒ ආකාරයෙන් තමයි බයිබලයේ ඒ දේවල් ලියවිලා සඳහන් වෙලා තියෙන්නේ මේ ආකාරයටයි. But here is a strange way that he speaks about this child. නමුත් මෙතන ඊටාම පුදුමයට පත් කරන ලෙස මෙතන දරුවෙක් බිහි කරනවා කියලා ලියවිලා තිබෙනවා. I'm speaking of Genesis 3:15. දැන් දෙවගත්තම අපිට පවසන්නේ උප්පත්ති 3:15 වෙනි පදයයි. It says that about the seed of the woman. එතන ඒ ස්ථානයේ අනාගත වාක්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ ස්ත්‍රියක් බීජයක් බිහි කරන්න යනවා කියලා. As I told you, in the original language is seed, not offspring, not child, not something else. එතන පැහැදිලිව මෙතන ලියවිලා තියෙන ඔරිජිනල් භාෂාවෙන් ලියවිලා තිබෙන්නේ එතන බීජය කියලායි සඳහන් වෙලා තියෙන්නේ. පරම්පරා කියන්නේ වංශයක් ඒ ආකාරයෙන් සඳහන් වෙලා නැහැ. Now, this is strange because God in his creation, ඒක පුදුමයට පත් වෙනවා දෙවියන් වහන්සේත් ඒ වගේම දෙවියන් වහන්සේගේ මැවිල්ලත් in every species, in every kind of animal, ඒ විවිධාකාර මැවිල්ලේ කොටස් ඒ කියන්නේ සත්තු විවිධාකාර දේවල් ලෝකයේ දෙවියන් වහන්සේගේ මැවිල්ලේ in the relation between the male and the female, එතන ඒ කාන්තාවත් පිරිමියත් අතර තමයි සියල්ල මවලා තින්නේ ඔවුන් වෙනුවෙන්. the seed is provided by the male. ඒ බීජය
පැමිණිලා තිබෙන්නේ පිරිමියා කරුණු කොටගෙනයි. In a relationship between a man and a woman, the seed is provided by the man. ඒ ස්ත්‍රියත් පුරුෂයාත් අතරේ සම්බන්ධතාවයේ බීජය මෙවලා තින්නේ ඒ පිරිමියා කරුණු කොටගෙනයි. And here he speaks about the seed of the woman, which means ඒ මෙතන සඳහන් වෙලා තියෙන්නේ මෙතන පවසන්නේ බීජයක් එන්න යනවා ස්ත්‍රියගෙන් කියලා. it means the woman will produce a child without the help of the man. මේ ස්ථානයේ සඳහන් වෙනවා මිනිසෙක් නැතුව ස්ත්‍රියක් දරුවෙක් ඒ කියන්නේ බීජයක් ඇය තුලින් නික්මෙන්න එනවා කියලා. You understand? And that is the first revelation about Jesus. මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන් එලිදරව්වක් දීලා තිබෙනවා ජේසුස් වහන්සේගේ උප්පත්තිය ගැන. Because it speaks clearly about the virgin birth of Jesus, a different birth than any other birth. ඒ කිසිම ආකාරයකින් ඉපදුණු නැති ආකාරයකින් ජේසුස් වහන්සේ මේ කියන්නේ ස්ත්‍රියකින් දරුවෙක්ව බිහි වෙන්න යනවා කියලා අනාගත වාක්‍යයේ ස්ථානයේ සඳහන් වෙනවා. When God said this, Satan could not understand it. මේ දෙවියන් වහන්සේ අනාගත වාක්‍යයෙන් කියන විට යක්ෂයාට තේරුනේ නැහැ මේ මොකක්ද කියන්නේ කියලා. Adam and Eva could not understand it. ආදම් ඒව සිටියා වුන්ට තේරුනේ නැහැ දෙවියන් වහන්සේ ඒ ස්ථානයේ මොනවාද සඳහන් කරේ කියලා. But here God speaks clearly. He is going to send a child in which only the seed of the woman will be involved and not the seed of the man. දෙවියන් වහන්සේ මේ ස්ථානයේ පැහැදිලිව පවසනවා කාන්තාවක් පිරිමියෙක් නැතුව දරුවෙක් බිහි කරන්න යනවා කියලා. And of course we know today this child is Jesus. දැන් අද දවසේ අපි ඇත්තටම සත්‍යයෙන්ම අපි දන්නවා මේ දරුවා මේ ස්ථානයේ කතා කරපු දරුවා තමයි ජේසුස් වහන්සේ කියලා. And we know he was conceived and born by a virgin. අපි දන්නවා ඒ උනාසය පිරිසිදු ගත්තේ උනාසය බිහි වුණේ ඒ කාන්තාව කන්‍යාවක් සිටියේදී කියලා. Isaiah prophesied it. We heard it. We read it. අපි කියුවා යෙසායා පොතේ ඒ දේ සඳහන් වෙලා තිබෙනවා. The angel announced it to Mary when he went in Luke chapter 1 to tell her the good news. ඒ ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදය අපිට බලන්න පුළුවන් දේව දූතයෙක් ඇවිල්ලා මාරිය තුමීට එනම් මාරියට පවසනවා දරුවෙක් බිහි කරන්න යනවා කියලා කන්‍යාවක්ව සිටියේදීම. And the angel announced it to Joseph that we read earlier in Matthew 1. ඒ වගේම දේව දූතයෙක් කරුණු කොටගෙන යෝසෙෆ්ටත් දෙවියන් වහන්සේගේ දූතය සඳහන් කරා මේ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා. Now, here is the question. දැන් මෙතන තමයි ප්‍රශ්නය. Why has Jesus to be born this way? ඇයි ජේසුස් වහන්සේට මේ ආකාරයෙන් මේ ලෝකෙ ඉපදෙන්න ඕන උනේ? Why is this important? මොකද්ද මේකේ වැදගත්කම? The Bible clearly teaches us that sin and the sinful nature are going from generation to generation through man. ඒ දේ වචනේ අනුව අපිට දකින්න පුළුවන් මේ පාපය ඒ වගේම මේ පාපිෂ්ඨ ලෝකයේ පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන එනවා කියලා. Let us see that in one verse. Let's go to Romans 5:12. අපි බලමු රෝම 5:12ට ගිහින් බලමු. Romans 5:12. රෝම 5:12. Therefore, just as sin entered the world through one man, and he's speaking about Adam now, and death through sin, and in this way death came to all men because all sinned. මේ ස්ථානයේ ආදම් ගැන කතා කරන එක් මිනිසෙකු කර්ම කරගෙන පාපයත් පාපයේ කර්ම කරගෙන මරණයත් ලෝකයට ඇතුළු වුණාක් මේ සියලු මිනිසයන් පව් කළ බැවින් සියල්ලන් කෙරේ මරණයද පැමුණුනේය. Every person that is born in the natural normal way with the relation of a man and a woman, මේ ලෝකෙට ඉපදෙන හැම මිනිසෙක්ම ඒ දෙමාපියන් ස්ත්‍රිය පුරුෂයා කර්ම කරගෙන ඉපදෙන හැම කෙනෙක්ම මේ ලෝකෙට he is born with a sinful nature. ඒ ලෝකෙට දරුවෙක් බිහි වෙන විට ඒ දරුවා ඉපදෙන්නේ පාපයේ කර්ම කරගෙනයි. From the time he is born, he inherited sin. මේ ලෝකෙට ඉපදුන ගමම්ම ඒ දරුවා තුල පාපය තිබෙනවා. If you don't believe me, see a little baby. ඔබ විශ්වාස කරන්නේ නැත්නම් දේවගතුමා කියන දේ බලන්න චූටි දරුවෙක් අරගෙන Nobody teaches the baby how not to obey. කිසි කෙනෙක් ඒ චූටි දරුවට උගන්වලා නැහැ අකීකරු වෙන්න කියලා. But you will see he very soon being disobedient. ටිකක් වයසට ලොකු වෙගෙන එන විට ඒ චූටි දරුවා අකීකරු වෙන්න යනවා. අකීකරුකම ඔහු තුල තිබෙනවා. Without anybody teaching the baby not to obey, to be disobedient, you can see that you tell to the baby as soon as he understands,
a little and he will not obey. ඔබ ඒ දරුවෙට උගන්වන්නවත් කියලා දෙන්නවත් ඕනේ නැහැ. ඒ දරුවත් ඒ ලොකු වෙගෙන චුට්ටක් වැඩි බවට පත් වෙන විට ඒ දරුවා අකීකරු වෙන්න යනවා. එන අකීකරු පුත්‍රයෙක් හැටියට සිටින්න යනවා. And this is because of the sinful nature he inherited, and we all have inherited that. ඒ දේ තමයි පාපේ කර්ම කොටගෙන ඉපදිලා තිනවා. ඒ පාපේ උරුමය ඒ දරුවෙක්ට ඒ ඉපදෙද්දිම ලැබිලා තිනවා. පාපේ දරුවන් තුල හැම කෙනෙක් තුලම තිබෙනවා. But the birth of Jesus was different. නමුත් ජේසුස් වහන්සේගේ උපත උනේ ඒ ආකාරයෙන් නෙමෙයි වෙන ආකාරයකටයි. He came to this world without a human father in a different way. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ මේ පොළවේ මේ මීපිට පියෙක් නැත්ව ඒ පුදුමාකාර ලෙස මේ ලෝකෙට ඉපදුනේ වෙන ආකාරයකින්. That is why he speaks the seed of the woman. ඒ නිසයි කතා කරන්නේ ස්ථානයේ ඒ ස්ත්‍රියගේ බීජය කියලා. And because he was not born in the relation of a man and a woman, he was born without the sinful nature. ඒක නිසා ඉතල පැහැදිලිව පවසනවා දරුවේ බිහි කරන්න යන කාන්තාවක් පියෙක් නැතුව පාපයක් නැතුව මේ ලෝකෙට බිහි වෙන්න යනවා. සම්බන්ධතාවයක් නැතුව. So he was qualified to take our sins on him. ඒක නිසා ජේසුස් වහන්සේට පාපයක් තිබෙන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේට අපේ සියලු පාප දරා ගන්න බලය තිබෙනවා. Because even if he didn't sin in his life, still and he was born the normal way, still he would have a sinful nature and he could not take our sin on him. ඒ කියන්නේ උන්වහන්සේ මේ Even if he did not sin in his life, ඔහුගේ ජීවිතය තුළ ඔහු පව් නොකර සිටියත් if he was born the normal way, ඒ උන්වහන්සේ මේ ලෝකෙට සාමාන්‍ය ආකාරයෙන් ඉපදුනත් he would have sinful nature, so he would have sin on him. උන්වහන්සේට පාපිෂ්ඨ ලෝකයේ තිබෙන එක නිසා පාපය ඔහු තුළ තිබෙන්න යනවා. That is why God arranged to be born in a different way. ඒක නිසා දෙවියන් වහන්සේ නියම කළේ වෙන ආකාරයකින් ඒ ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදෙන්න ඕන කියලා. He had a sinless nature. උන්වහන්සේට තිබෙන පාපයක් නැති පාප රහිත වූ ආකාරයට තමයි මේ ලෝකෙට ඉපදුනේ. Mary was a virgin and the Holy Spirit came on her and overshadowed her. ඒ මාරියතුමි කන්‍යාවක් සිටියා. ඒ දේ කර්ම කොටගෙන සුද්ධාත්මයන් වහන්සේ ඇතුළට පැමිණිලා ගැප් ගත්තා. And through the overshadowing presence of God, she became pregnant. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සුද්ධාත්ම අභිමුඛයේ කර්ම කොටගෙන ගර්භණී වුණා. And it was a miracle. ඒක හාස්කමක් වුණා. So Jesus was born of God and not by man. ඒ දේ කර්ම කොටගෙන දෙවියන් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ දෙවියන් වහන්සේ කර්ම කොටගෙනයි මේ පොළවේ මිනිස්සෙක් කර්ම කොටගෙන නෙවෙයි. I mean, of course, Jesus was God himself that became man. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මිනිස්සෙක් බවට පත් වෙලා මේ ලෝකෙට ආවා. He was God the Son that became man. ඒ දේව පුත්‍රයාණෝ මිනිස්සෙක් වෙලා මේ ලෝකෙට ඉපදුනා. It says in John that the word Jesus became flesh and lived among us. ඒ අපේ සුද්ධ යෝහන් පොතේ දකින්න පුළුවන් උන්වහන්සේ දෙවියන් වහන්සේ මිනිස්සෙක් වෙලා ශරීරයක් වෙලා මේ ලෝකෙට ආවා කියලා දකින්න පුළුවන්. I mean, Jesus became man like you and me, but without sin and without sinful nature. ජේසුස් වහන්සේ ඔබ මා වගේ මේ ලෝකෙට ඉපදුනා. හැබැයි උන්වහන්සේ ඉපදුනේ පාපයක් නැතුව පාපයක් රහිතව මේ ලෝකෙට ඉපදුනා. Amen. Amen. Let's go back to Genesis 3:15. උප්පත්ති 3:15ට අපි ගිහින් බලමු නැවත. Let me read it again to remind you. God says, and I will put enmity between you and the woman and between your offspring and hers. He will crush your head and you will strike his heel. මම තාසා ස්ත්‍රී අතරේද තාගේ වංශය සාගේ වංශය අතරේද සතුරුකම තබන්නේ මේ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේයයි කීසේක. Amen. So first let us understand what it means. You will strike his heel. එතන පවසනවා ඒ විලුඹ තාගේ හිස පොඩි කරනවා කියලා. Because this happened before the crushing of the head of the serpent. මේ දේ කිව්වේ ඒ යක්ෂයාගේ හිස පොඩි කරන්න පෙර අනාගත වාක්‍යය තමයි මේ දේ පවසලා තියෙන්නේ. In this battle between Satan and the seed of the woman, Jesus, මේ යුද්ධය යන්නේ යක්ෂයා අතරේ ඒ වගේම ඒ බීජේ ඉපදුණු ඒ ස්ත්‍රී අතරේ තමයි මේ යුද්ධය යන්නේ. it says that this child that will be born by the woman will suffer on his heel a strike.
ඒ ස්ථානයේ පවසනවා ඒ ස්ත්‍රිය තුලින් ඉපදෙන ඒ දරුවා ඒ යක්ෂයාගේ හිත පොඩි කරන්න යනවා විලුඹෙන් විනාශ කරන්න යනවා කියලා. It will not destroy him, එතන කියන්නේ නැහැ විනාශ කරන්න යනවා කියලා කියන්නේ නැහැ නැති කරන්න යනවා කියලා. but he will suffer. නමුත් ඒ දේ කරුණු කොටගෙන ඔහුට වද දෙන්න යනවා කියනවා. And this, we understand it later when we'll see what happens on the cross. අපිට මේ දේ දකින්න පුළුවන් කුරුසේ ඊට පස්සේ ජේසුස් වහන්සේ කුරුසෙට ගියාට පස්සේ අපිට දකින්න පුළුවන් මේ දේ සිද්ධ වුණා කියලා. Our Lord Jesus, he suffered on the cross and he died on the cross, අපේ ස්වාමීන් ජේසුස් වහන්සේ කුරුසේ වද විඳයි වගේම ජීවිතේ පූජා කරා. but death could not kill him. නමුත් ඒ මරණයට උන්වහන්සේව නවත්තා ගන්න බැරුව ගියා. On the third morning, he rose up ඒ තුන්වෙනි උදෑසන උන්වහන්සේ මරණයෙන් නැවත උත්ථාන වුණා. as a victorious because he has won the great battle. මක්නිසාද එතන මහා ජයයක් තිබෙනවා. ඒ ජය ගන්න බැරුව තිබුණ ස්ථානයේ උන්වහන්සේ ජය ගත්තා. And by dying and rising up, he hit a serious blow on Satan and crushed his head. ඒ මැරිලා මලවුන්ගේ නැගිටින විට මරණයට ගිහිල්ලා මලවුන්ගේ නැගිටින විට යක්ෂයාව විනාශ කළා තමයි ජේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටින උගේ සියලු මාර්ග විනාශ කරා. Amen. Amen. Okay, let us see what we understand in this verse. අපි බලමු මේ වචනේ අපි කොහොමද මේක තේරුම් ගන්න කියලා. Jesus Christ is the Son of God. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ. Jesus was born by a virgin. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ කන්‍යාවක්ගෙන්. Jesus did not have a sinful nature and he never sinned. උන්වහන්සේ ඉපදෙද්දී උන්වහන්සේට පාපිෂ්ඨ ලෝකයක් තිබෙන්නේ නැහැ. උන්වහන්සේ පාපයක් නැතුව මේ ලෝකෙට ඉපදුනේ. And because he never sinned, he could not die. මාක්නිසාද උන්වහන්සේ පාපයක් කර නැති නිසා උන්වහන්සේ කෙරේ කවදාකවත් මරණයට නතර කරගන්න උන්වහන්සේට බැරුව ගියා. And listen to this. The purpose he came to this earth is for his heel to be struck by Satan. උන්වහන්සේ මේ ලෝකෙට ඉපදෙන්න එකම මාර්ගයේ අරමුණ වෙලා තිබෙ මේ ලෝකෙට ඇවිල්ලා සර්පයාගේ හිස පොඩි කරන පිණිසයි. And he will crush the head of the Satan. ජේසුස් වහන්සේ දේ කරා යක්ෂයාගේ හිස පොඩි කරා ජේසුස් වහන්සේ. So everything he suffered and his death on the cross, he did it for you and me. ඒ ජේසුස් වහන්සේ කරපු යුද්ධය හැමදේම කරේ යක්ෂයාගේ හිස පෑගුව හැමදේම කරේ ඒ දේ කරේ ඔබට ආදරය නිසා ඔබව ගලවන පිණිසයි. Amen. Okay, let us see the last part. He crushed the head of the serpent. අපි දෙවෙනි කොටස බලමු යක්ෂයාගේ හිස පොඩි කරා. This child, the seed of the woman, coming on this earth, he came for the purpose to do battle. මේ ස්ත්‍රියකින් ඉපදුණු මේ දරුවා මේ ලෝකෙට ආවේ අරමුණක් ඇතුවේ අරමුණ තිබ්බේ යක්ෂයාගේ හිස පොඩි කරන්නයි. He came as a warrior to fight Satan and crush his head. මේ ලෝකෙට උන්වහන්සේ ඉපදුනේ යුද්ධ බල සම්පන්න යුද්ධකාරයෙක් හැටියට ඇවිල්ලා යක්ෂයාගේ සියලු බලය විනාශ කරන්න පිණිසයි. This child did not come just to tell us to have a better life. මේ දරුවා ඉපදුනේ ඇවිල්ලා හරියට නිකන් කියන්න ඔබට හොඳ ජීවිතයක් තියෙනවා කියලා දේශනා කරන්න විතරක් නෙමෙයි. But he came to defeat Satan. නමුත් උන්වහන්සේ මේ ලෝකෙට පැමිණුනේ යක්ෂයාව විනාශ කරන්න ජය ගන්න. That was his mission. ඒ දේ තමයි උන්වහන්සේගේ ආරමුණ වෙලා තිබුණේ. And by doing that, he was setting men and women free. ඒ දේ කරුණු කරගෙන මිනිස්යාව ඒ වගේම ස්ත්‍රියව ඒ වගේම පුරුෂයාව නිදහස් කරා. I mean, Jesus comes as a warrior. ජේසුස් වහන්සේ යුද්ධකාරයෙක් හැටියට තමයි මේ ලෝකෙට ඉපදුනේ. And he takes the fight that Adam has lost. ඒ ජේසුස් වහන්සේ යුද්ධයේ ආදම් පෙරදුනේ යුද්ධයේ උන්වහන්සේ පිටට උන්වහන්සේ පැලඳගත්තා. And he comes to fight Satan and have victory. ජේසුස් වහන්සේ ආවා ඒ යුද්ධය කරා ඒ යක්ෂයාගෙන් ජය ගන්න පිණිස. That is why Satan tried to kill Jesus. ඒ නිසා යක්ෂයා උත්සාහ කරේ ජේසුස් වහන්සේව මරන්න. First, he used Herod when he was a baby in order to kill Jesus. හෙරෝද් ඉස්ලාම පාවිච්චි කරා යක්ෂයා ජේසුස් වහන්සේ චූටි කාලේදී ජේසුස් වහන්සේව මරන්න. And Herod killed 2,000 children. ඒ හෙරෝද් බැරුව ගියා ජේසුස් වහන්සේ හොයාගන්න වෙන දරුවෝ 2000ක් විනාශ කරා මැරුවා. Then when Jesus started his ministry and he fasted for 40 days, Satan tempted him. ජේසුස් වහන්සේ සේවයේ ආරම්භයේදීම දවස් 40ක් කාන්තා වනාන්තරේ උන්වහන්සේ පරීක්ෂා කරා. To do what he wanted to do, to listen to him. ඒ යක්ෂයා උත්සාහ කරා යක්ෂයාට ඕන දේ යක්ෂයාගේ කැමැත්ත කරන්න උන්වහන්සේව පරීක්ෂා කරා. So he could fall into sin.
ඒ දේ කටු කරගෙන පාපයට වැටෙන්න. You can find this in Matthew 4. ඔබට දකින්න පුළුවන් ශුද්ධ මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ. And then something that it's good noticing, in John 6, people said they wanted to make Jesus king. අපිට දකින්න පුළුවන් ශුද්ධ යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ දකින්න පුළුවන් මිනිසයන්ට ඕන වුණා ජේසුස් වහන්සේව රජුරුවන්ව කරන්න. So Satan wanted him to become king without passing from the cross, so he will not do what he had to do. ඒක නිසා ඒ කුරුසෙට යන්නේ නැතුව යක්ෂයාට ඕන උනායි මිනිසයන්ව පාවිච්චි කරා කුරුසෙට යන්නේ නැතුව ජේසුස් වහන්සේව රජුරුවන් කරන්න මිනිසයා කරුණු කොටගෙන. And when Satan could not manage to make Jesus sin, then he used the cross and he said, now I finish with Jesus. ජේසුස් වහන්සේ ඒ පාපයට ඇදලා දාන පරිස්සාවෙන් ඇදලා දාලා විනාශ කරන්න බැරුව ගියා. ඒක නිසා ඔහු සඳහන් කරගත්තා මම ජේසුස් වහන්සේ කුරුසයට ගෙනිලා කුරුසේදී මරනවා කියලා. But Satan didn't know that the greatest weapon of God was the time that Jesus was becoming sin and took all our sins on him. නමුත් ඒ යක්ෂයා දැනගෙන සිටියේ නැද්ද විනාශකේ සලස්ම ජේසුස් වහන්සේ මුළු ලෝකේ නිසා පාපේ දරා ගන්න යනවා. ඒ පාපේ මනුස්සයන්ව ගලවන්න යනවා කියලා දැනගෙන සිටියේ නෑ යක්ෂයා. So Jesus won the great victory. ඒක නිසා ජේසුස් වහන්සේ මහා ජය ලබා ගත්තා. Satan thought that he had victory on Golgotha that day, on the Friday. යක්ෂයා හිතුවා ඒ මහා සිකුරාදා ඒ දවසේදී ඒ ගෝල්ගොතා ඒ කන්දේදී ඔව් ජේසුස් වහන්සේව මැරුවා දැන් ජය උට ලැබුණා කියලා ඔහු හිතාගෙන හිටියා. But 3 days later he realized that his head was crushed. ඊට පස්සේ තුන්වෙනි දවසේ යක්ෂයා දැනගත්තා ඒ ජේසුස් වහන්සේ විසින් උගේ හිස පොඩි කරා කියලා. Because Jesus came to destroy the works of the devil. ඒ ජේසුස් වහන්සේ මක්නිසාද ජේසුස් වහන්සේ ආවේ යක්ෂයාගේ සියලු ක්‍රියාවලිය විනාශ කර නැති කර දමන්නයි. And because I want you to remember that, let's go to 1 John 3:8, the last part of the verse. ඒක නිසා දෙවියන්තුමා අපිට ප්‍රකාශ කරන්න කැමති 1 යෝහන් 1 John 3:8. අපි බලන්න 1 යෝහන් 3:8 වෙනි පදය. The last part. අවසාන කොටස අවසාන කොටස. The reason the Son of God appeared was to destroy the devil's work. එතන පවසන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශය උනේ කරනු ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන පිණිසය. Let us say together. The reason the Son of God appeared was to destroy the devil's work. අපි කියමු එකට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන පිණිසය. Amen. On the cross, Jesus provides salvation for us, but also at the same time, he crushes the head of Satan. ඒ කුරුසේ මැද්දේදී ජේසුස් වහන්සේ අපගේ ගැලවීම අපිට දුන්නා. ඒ වගේම මේ මොහොතේදීම යක්ෂයාගේ හිස පොඩි කර යක්ෂයාගේ සියලු ක්‍රියාවලිය විරහිත කරා නැති කරා. Amen. He has won the victory, and those that follow him have they share in his victory. ඒ ජේසුස් වහන්සේ ජය ලබලා දුන්නා. ඒ වගේම උන්වහන්සේව අනුගමනය කරන හැම කෙනෙක්ම උන්වහන්සේගේ ඒ ජය ගැන ප්‍රකාශ කරනවා. That's why I say now that you celebrate the birth of Jesus, celebrate also that you have victory. ඒක නිසා අද දවසේ නත්තල කියලා ගොඩාක් අය සමරනවා. නත්තල ජේසුස් වහන්සේගේ උපත ගැන ඒ වගේම ඔබ සතුටු වෙන්න මක් නිසාද ඔබටත් උන්වහන්සේ ජය ලබලා දුන්නා මේ නත්තලේදී. Amen. Amen. Adam and Eve, they sinned. ආදම් සහ ඒව පාපයට වැටුණා. And because of that we inherit their sinful nature. ඒ දේ කටු කරගෙන අපි මේ පාපයේ උරුමය අපිට තිබෙනවා. පාපයේ තිබෙනවා. God saw our need for salvation, so he arranged to become man through a different way, through a virgin birth, so he could die in our place. ඒ දෙවියන්වහන්සේ දන්නවා අපි මේ පාපයෙන් ගැලවෙන මාර්ගය උන්වහන්සේ දන්නවා. ඒක නිසා මේ ලෝකෙට ජේසුස් වහන්සේ එව්වා ඒ පුදුමාකාරයට ඒ පාපයෙන් අපිව ගලවන්න. Amen. Now in this first prophecy about the coming of Jesus, God said that a descendant of the seed of the woman will come to crush the head of Satan. මෙතන පළවෙනිම පවසලා තිබෙනවා ජේසුස් වහන්සේගේ උපාදනය ගැන අනාගත වාක්‍යයෙන් ලියවිලා තිබෙනවා. ඒ කන්‍යාව දරුවෙක්ව බිහි කරන්න යනවා. ඒ වංශය බිහි කරන්න යනවා. ඒ වංශයේ යක්ෂයාගේ සියලුම දේවල් විනාශ කරන්න යනවා කියලා. And this coming of this one we are celebrating. ඒ අනාගත වාක්‍යය සඳහන් කරලා තිබෙන ඒ පුත්‍ර ඒ දරුවා ගැන තමයි අද දවසේ මුළු ලෝකෙම සමරන්න යන්නේ නත්තල කියලා. Amen. Jesus came to give his life for our sins.
ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අපේ පාපේ නිසා තමගේ ජීවිතේ පූජා කරන්න පිණිසයි. He came to destroy the works of the devil. උන්වහන්සේ මේ ලෝකෙට පැමිණියේ යක්ෂයාගේ සියලු ක්‍රියාවලිය විනාශ කරන්නයි. He came to release the captives and the oppressed and give them freedom. ඒ වගේම බැඳී තිබෙන ඒ හිරගෙවල් වලින් නිදහස් කරන පිණිස උන්වහන්සේ මේ ලෝකයට ආව මනුස්සයන්ව නිදහස් කරන පිණිස හැම දෙයකින්ම. Amen. And I want me to close with Luke chapter 4 verses 18 and 19. අපි බලන්න දේවගත්තුමා ඉවර කරන්න යන සුද්ධ ලූක් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 18 සහ 19. This is the mission of Jesus. එත තමයි ජේසුස් වහන්සේගේ එකම අරමුණ උනේ. The Spirit of the Lord is on me because He has anointed me to preach good news to the poor. He has sent me to proclaim freedom for the prisoners and recovery of sight for the blind, to release the oppressed. शुद्ध लूक 4:18 ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. මක් නිසාද දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්න උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්නටද මඩනු ලදුවන් නිදහස් කර හරින්නටද. To proclaim the year of the Lord's favor. ස්වාමීන් වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශ කරන්නටද. I thank God because He is faithful. දෙවියන් වහන්සේට දේවගත්තුමා ස්තුතිවන්ත වෙනවා. මක් නිසාද දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. And the birth of Jesus is a promise that the faithful God gave many years ago. දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේගේ විශ්වාසවන්තකම නිසා ජේසුස් වහන්සේගේ උපාදනය ගැන දෙවියන් වහන්සේ අවුරුදු ගානකට ගොඩාක් පෙර අවුරුදු ගොඩාක් කාලයකට පෙර සඳහන් කර තිබෙනවා. And as we remember that, as we celebrate Christmas with joy, remember, because of Jesus we have victory today. මතක තබා ගන්න මේ නත්තල අපි සමරන විට සන්තෝෂ වෙන විට මතක තබා ගන්න මේ සියලු ජය අපට පැමිණුනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන කියලා. Amen. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, thank you because from the first moment we have sinned. ස්වර්ගයේ පියාණනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි පාපයට වැටුණු ඒ දවසේදීම ස්වාමීන් වහන්සේ මිනිසයා You made the plan for our salvation. ස්වාමීනි දවසේම ඔබ ස්වාමීන් වහන්සේ යෝජනා කරා මාර්ගයක් ඒ පාපයෙන් අපිව ගලවන්න. Thank you for your great love for us. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබගේ මහත් වූ ප්‍රේමය අප කෙරෙහි තිබෙන. Thank you that you made the plan from the beginning. ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ මුලදීම පටන් ගත්තේ විදිහම ස්වාමීනි ඔබ යෝජනා කරා අපේ ගැලවීම සම්බන්ධව. That was fulfilled many thousands of years later. ඒ අනාගත වාක්‍ය ස්වාමීන් වහන්සේ අවුරුදු ගානකට පසුව ඒ දේ සිද්ධ වුණ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. And thank you for sending Jesus to die in our place. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබගේ පුත්‍ර ජේසුස් වහන්සේව අපේ ස්ථානයේ ජීවිතේ පූජා කරන්න එවපු නිසා. Thank you for crushing the head of Satan. අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි යක්ෂයාගේ හිස ඔබ පොඩි කර නිසා. Help us to remember, Lord, that in you, in Jesus, we have victory. ස්වාමීනි අපට සිහි කර මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපට සියලු ජය තිබෙන බව. Because for this reason the Son of God appeared to destroy the works of the devil. මක් නිසාද මේ කාරණය පිණිසයි අපේ ජේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ යක්ෂයාගේ සියලු ක්‍රියාවලිය විනාශ කර දමන පිණිසයි. So as we celebrate these days, we remember and we rejoice because we have victory in Jesus. අපි ඔබට ස්තුති කරමින් ස්වාමීනි මේ නත්තලේ සන්තෝෂ වෙන විට අපි සිහි කරනවා මක් නිසාද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපට සියලු ජාග්‍රහණය තිබෙන නිසා. Amen. We pray in the name of Jesus. අපි ආඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. Amen.